साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से साधु 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 ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ දස කතාවට සම්බන්ධ එකිනෙක කාරණාවන් පිළිබඳව. ඔබට මතක ඇති ගියවර වැඩසටහන් වලදී අපි සාකච්ඡා කළා මේ සම්මා වාචා වලට අදාළව ඒ සිල්පදයන් එකිනෙක විග්‍රහ කරමින්. එහිදී සම්පප්පලාපා සිල්පද, එහෙම නැත්නම් හිස් වචන කීමෙන් වැළකීමේ සිල්පදයට අදාළව අපි කතා කළා. ඒ සිල්පදයේ විග්‍රහ කරලා තියෙන හැටි භාග්‍යතුන් වහන්සේ. ඊළඟට එතනදී භාග්‍යතුන් වහන්සේ තිරිසන් කතා වලින් තිරච්ඡාන කතා හැටියට දෙතිස් කතා හඳුන්වලා තිබුණා. ඒ දෙතිස් කතාවන් සාකච්ඡා කළා මොනවද කියන එක. ඊළඟට දස කතාව එතනදී සාකච්ඡා කළා. ඉන් අනතුරුව ඒ දස කතාවන්ට අදාළ එකිනෙක කතාවන් එකිනෙකට අපි එකින් එක සාකච්ඡා කරමින් සිටියේ. එහිදී පළවෙනි එක අල්පේච්ඡ කතාව ඔබට මතක ඇති. ඊට පස්සේ දෙවෙනි එක ලදදීන් සතුටු වීම ගැන, පවිවේක කතා, ඒ කියන්නේ හුදෙකලාවේ වාසය කිරීම, අසංසග්ග කතා, ඒ කියන්නේ එකට එක් නොවි වාසය කිරීම ගැන, නොඇලී සිටීම පිළිබඳව. ඊළඟට තමයි වීර්ය ආරම්භ කතා, සීල කතා, ඊළඟට සමාධි කතා, ප්‍රඥාව සම්බන්ධ කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඔය 10ට අපි කියනවා දස කතාව කියලා. ඒතර දස කතාවෙන් ශ්‍රාවකයන් යුක්ත වන්න කීවේ බුදුරජාන්සේයි. එය අප්‍රමාදයේ පිනිස, විරාගයේ නොයල්ම, නිරෝධය, නිවන අවබෝධ වීම පිණිස ඒ කාරණාවන් උපකාර වෙන නිසා ඒ කතාවන්. ඒතකොට ඒ කතාවන් තමයි අපිට ධර්ම සාකච්ඡා වශයෙන්, ධර්ම දේශනා වශයෙන් නන්නයිරින් බුදුරජාණන්සේගේ ධර්මයේ නවංග ශාස්ත්‍රීය ශාසනය අවරින් අපිට අහන්න ලැබෙන්නේ ඔන්න ඔය කතාවන් තමයි. ධර්මයේ හැටියට අපිට විස්තර වන්නේ. එතකොට එහිදී අල්පේච්ඡකම ගැන අපි ගියවර වැඩසටහනේදී සාකච්ඡා කරනකොට ඔබට මතක ඇති අල්පේච්ඡකමට විරුද්ධව එක වචනයක් ගැන අපි කතා කළා. ඒ තමයි මහේච්ඡයි. අල්පේච්ඡයි කියලා කියන්නේ තමාගේ ගුණ සංගවා ගුණ ධර්ම දියුණු කර ප්‍රකට කරවන්නේ. අල්පේච්ඡයි කියන්නේ තමයි ගුණ ප්‍රකට කරන. මේ මහේච්ඡයි කියන්නේ තමයි ගුණ ප්‍රකට කරවමින් කටයුතු කරනවා. ඒ මහේච්ඡතාවයේ ඔස්සේ ඔහු කටයුතු කිරීම නිසා ඔහු බලාපොරොත්තු වන්නේ කොමක්ද? ලාභයයි, සත්කාරයයි, කීර්තියයි, ප්‍රශංසාවයි. ඒ මහේච්ඡතාවයෙන් කටයුතු කරන්ට එයාට උපකාර වෙන්නේ කුමක්ද? ඒ පාපී ඉච්ඡාවන්. ඒ පාපී ඉච්ඡාවන් නිසා තමයි, නැත්නම් ඒ පාපී ඉච්ඡාවන් කියන එකට සිංහල වචනයක් වෙයි. මොකද්ද? ලාමක ආසා. ඒ ලාමක ආසාවන් නිසා තමයි අන්නේ කෙනෙක් මහේච්ඡතාවයට යොමු වන්නේ. මේ මහේච්ඡතාවයට යුතු වීම නිසා අන්නයා ඒ ලාමක ආසාවන්ගෙන් සොයන්නේ කුමක්ද? ඒ ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා, නම්බු නාම, තරාතිරම් ඔය දේවල්. ඒතර පාපී ඉච්ඡාවන් නැත්නම් ලාමක ආසාවන් මොනවද කියන එක අපි කරන කතා කළා ගිය වැඩසටහන ඔබට මතක ඇති. එතකොට එහිදී ශ්‍රද්ධාව නැත්නම් සීල, ඊළඟට දහම් දැනුම, ත්‍යාග, ප්‍රඥා, ඔය සීක බල, එහෙම නැත්නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔය කාරණාවන්. ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම. එතකොට ඒ දේවල් නැතුව කෙනෙක් හිතනවා ඒ දේවල් මට තියෙනවා කියලා ලෝකයා දැනගෙන මට සලකත්වා කියලා. එතකොට ඒක අන්න ලාමක
ආසාවක්. නැත්නම් ඒකට පාලියෙන් කියන පාපී ඉච්ඡා. ඉච්ඡා කියන වචනේ තේරුම ලාමක ආසා කියන එක. පාපී ලාමක ආසා. ඊළඟට බුදුරජාණන්සේ ලාමක ආසාවන්ගෙන් තව ස්වභාවයක් තමයි එයා ඒකාන්තයෙන්ම හැබැයි ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාවේ හුවා දක්මින් අන්න කටයුතු කරනවා. එයත් ලාමක ආසාවක්. ඒ තුනත් අන්න බුදුරජාණන්සේ දේශනා කළේ ඒකත් මහේච්ඡතාවයයි. ඒන් යුතු වෙනවා කියන කරුණ. එතකොට ওই කාරණාවන් කතා කරමින් අල්පේච්ඡකම ගැන මොන සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ අල්පේච්ඡතාවය මූලිකව හතර ආකාරයි මතක ඇති ඔබට. පළවෙනි එක බුදුරජාණන්සේ දේශනා කළේ කොහොමද? ප්‍රත්‍යල්පේච්ඡය. ඊළඟට දෙවෙනි එක දුතාල්පේච්ඡය, දුතාංගල්පේච්ඡය. තුන්වෙනි එක පරියාප්තියල්පේච්ඡය, පරියත්‍යල්පේච්ඡය. හතරවෙනි එක ඔබට මතක ඇති අධිගම අල්පේච්ඡය. ඔන්න ඔය කරුණු හතර. ඒතර ඔය කරුණු හතරේදී අපි කරුණු දෙකක් ගියවර වැඩසටහනේ සාකච්ඡා කළා. පාපී ඉච්ඡාවන් මූලික විග්‍රහ කරමින් අල්පේච්ඡතාවයේ කරුණු දෙකක් ගියවර වැඩසටහනේ කතා කළා. මොනවද ඒ? ප්‍රත්‍යල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද? දුතාංග අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියන කරුණ. ඒතර අද අපිට එහෙනම් සාකච්ඡා කරන්න තියෙන්නේ අල්පේච්ඡතාවයේ කොටස් හතරයි කිව්ව ඔබට මතක ඇති. එයින් ඔන්න ප්‍රත්‍යල්පේච්ඡතාවය කතා කරලා අවසන්. දුතාංග අල්පේච්ඡතාවය කියන්නේ කොමක්ද කතා කරලා අවසන්. එහෙනම් තව ඉතුරු වෙලා තියෙන්නේ පරියාප්ති අල්පේච්ඡයයි අධිගම අල්පේච්ඡයයි කියන කරුණ. එතකොට එහිදී අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඔන්න පරියාප්ති අල්පේච්ඡය කියන්නේ මොකක්ද කියලා. පරියාප්තිය කියන වචනේ තේරුම තමයි පින්වත්නි බුදුරජාණන්සේගේ බුද්ධ වචනය කියන එක. නැත්තම් බුද්ධ දේශනාව කියන එක. ඒතර බුද්ධ දේශනාව සම්බන්ධයෙන් දැනුමක්. බුද්ධ දේශනාව සම්බන්ධයෙන් ඥානයක්. බුද්ධ දේශනාව සම්බන්ධයෙන් මතකයක්. බුද්ධ දේශනාව සම්බන්ධයෙන් කියන්න හැකියාවක්. එතකොට මේ දේවල් වලට විවිධ වචන අපි පාවිච්චි කරන ධම්ම කතික, ධම්මදර අර ඔහොම එක එක ඒවා කියනවනේ ඉතින්. ධර්මයේ සඳහන් වෙනවනේ. එතකොට බ්‍රහ්මසෘත. එතකොට ඔන්න ඔය කියන එක එක විවිධ ආකාර වලින් අපි කතා කරන විනයධර ඒ ඔක්කොම අන්න කියන්න පුළුවන්න්නේ පරියාප්තියටයි. එතකොට පරියාප්තිය තුල ඉන්න භික්ෂුවකට ඒ ශ්‍රාවකයෙකු හඳුන්වන නම් තමයි බහුශ්‍රත කෙනා, විනයධර කෙනා, ධර්මධර කෙනා. විදිහට භික්ෂුව හඳුන්වන්නේ ධර්මධර භික්ෂුව, විනයධර භික්ෂුව, බහුශ්‍රත භික්ෂුව. එතකොට ඕන ඔය විදිහට හඳුන්වනවා. එතකොට ආන් ඒ තමයි පරියාප්තිය. ඒ පරියාප්තිය නිසා ධර්ම දේශනාවේ බුදුරජාණන්සේගේ නවංග ශාස්ත්‍ර ශාසනය මුල් කරගෙන ලැබිච්ච දේවල්. එතකොට ඒ පරියාප්තිය කියලා කියන්නේ නවංග ශාස්ත්‍ර ශාසනයේ ධර්මයයි. ඒතර අපි හිතමු මේ ධර්මයේ දන්න භික්ෂුවකට මාත්‍රිකා ධර වශයෙන්, අර්ථ ධර වශයෙන් දන්න භික්ෂුවකට අපි කියන බහුසුත කෙනා කියලා. බහුසුතෝ, සුතධරෝ, සුත සංඥිතෝ ඔහොම ධර්මයේ තුල අපි අහලා තියෙනවානේ. ධර්මයේ හොඳට මතක තියෙන ධර්මයේ කියන්න පුළුවන්, නැවත නැවත සිහි කරන්න පුළුවන්. අනේ විදිහට අපි අහලා තියෙනවා. ඒතර උන බහුසුත භික්ෂුවක් ඉන්නවා. ඒ කියන්නේ සරලව අපි තේරුම් ගත්තොත් ඔන්න ප්‍රඥාව කියන්නේ මේකයි කියන්න පුළුවන්, පංච පාදානස්කන්ධයෙන් කියන්න පුළුවන්, පටිසමුපාදයෙන් කියන්න පුළුවන්, ආයතන වශයෙන් නම් එහෙම, ආහාර වශයෙන් නම් ආහාර වශයෙන්. එතකොට අන්නේ භික්ෂුකට බහුසුතයි. සූත්‍ර හොඳට මතක මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා, මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා, මේ විනය කරුණු මෙහෙම තියෙනවා, අභිධර්මයේ නම් එකේ මෙහෙම තියෙන ඔක්කොම දැන් අන්නේ කියන බහුසුත. සරලව තේරුම් ගන්න මම ඔය කිව්වේ. එතකොට අන්න කෙනෙක් ඉන්නවා හැබැයි බහුශ්‍රුතයි. දැන් මොකද ඔන්න කලින් වැඩසටහනත් එක්ක අපි හිතමුකෝ දැන් බහුශ්‍රුත කෙනා මොකද කරන්නේ? ඒ ඇත්ත වශයෙන්ම බහුශ්‍රුතයි. බහුශ්‍රුතකම අන්න එයා විදහා දක්වනවා. බහුශ්‍රුතකම අන්න කුණු කොල්ලට විකුණනවා එයා. එතකොට ඒක කොමක්ද? අන්න මහේච්ඡතාවය ඔස්සේ අන්න පාපී ඉච්ඡා. පාපී ඉච්ඡාවකින් බලාපොරොත්තුව තිබෙන්නේ කුමක්ද? ලාභයක්, සත්කාරයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලැබීමක්. එතකොට උන බහුශ්‍රත භික්ෂුවක් ඉන්නවා අවංකව.
ඒ භික්ෂුවන් බහුශ්‍රතයි කියලා ප්‍රකට කරවන්නේ. ඒක හරි ලස්සනයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඕක කියන්න පුළුවන් මේ ධර්මයේ තේරුම් ගන්නගෙන ධර්මයේ කියන්නේ නැතුව ඉන්න එක හොඳ නෑනේ කියලා කියන්න පුළුවන්. මෙන්න ඒක තේරුම් ගන්න ලස්සන කතාවක් තියෙනවා. මේ කතාවත් එක්ක මේ පරියාප්ති අල්පේච්ඡතාවය කියන එක ඔන්න තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි සාකේතු නුවර හිටිය තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම හැඳුන්වන්නේ සාකේතේ තිස්ස තෙරුන් නමින්. මේ සාකේත තිස්ස අපගේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ තෙරුන් වහන්සේ, උතුමන් වහන්සේ බහුශ්‍රත භාවයෙන් අග්‍රයි. ධර්මඥානියෙන් යුක්තයි. දැන් කවුද අප බුද්ධ ශාසනයේ බහුශ්‍රත භාවයෙන් අග්‍රම උතුමන් වහන්සේ? බුදුරජාණන්සේ පමණක් දෙවිළුනේ. ඒ තමයි අපගේ උතුම් ආනන්ද මහරහතන් වහන්සේ. එතකොට ඔන්න දැන් මේ සාකේත නුවර තිස්ස ස්වාමීන් වහන්සේත් බහුශ්‍රත භාවයෙන් හරි අග්‍රයි. බහුශ්‍රත භාවයෙන් යුක්තයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කොහොමද ඒ බහුශ්‍රත භාවයේ දක්වන්නට නොකමැති වීම නොකමැතිව වාසය කරපු භික්ෂුවක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කියන මේ ස්වාමීන් වහන්සේ ළඟට මේ ස්ථවරයන් වහන්සේට මේ උතුමන් වහන්සේ ළඟට ඔන්න එනවා කියනවා යම්කිසි භික්ෂූන් කරුණු කාරණා අහගෙන එනකොට මේ භික්ෂූන් වහන්සේ මේ උතුමන් වහන්සේ මොකද කරන්නේ කියනවා අනේ මට දැන් මේ වෙලාවක් නෑ මේ හරි මෙතන හරි ලස්සනයි මේ මෙහෙම කියනවා කොහොමද ස්ථවරයන් වහන්සේ වෙත අනිකුත් ස්වාමීන් වහන්සේලා පැවිණ ධර්මදර මාර්තුකාදර කරුණු කාරණා විමසන්නේ. එහිදී ඒ උතුමන් වහන්සේ මෙසේ පවසන්නේය. මොහොතක් නැත මාහට. මා මේ වෙලාවේ යම් වැඩක යෙදෙන්න තියෙනවාය. ඒ නිසා ඔබ වෙන වෙලාවක පැමිණෙන්න. මට වෙලාවක් නැතයි කියමින් මේ අපි හැමෝම මේ මරණයට ඇසිල්ලක් තබාගෙන සිටින මොහොතක්නේ අපිට තියෙන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න තමයි වටින්නේ කියලා ওই විදිහට කියලා ඒ ස්වාමීන් වහන්සේ එතනින් අර ස්වාමීන් වහන්සේලා අහනකොට අනේ මේ අහිංසකව වඩිනම කරනවා කියනවා. ඊට පස්සේ ආයේ නැවත අහනකොට තමයි අන්න ඒ ස්වාමීන් වහන්සේ අනේ මං එහෙනම් කියලා දෙන්නම් කියලා දෙන්නේ කියනවා. ඒතකොට බලන්න ආන්නේ ස්වභාවය. ඒකට ඇයි ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ආස කෙනා මොකද කරන්නේ? යමක් දැනගන්න ධර්මයේ දැනගන්න ආස කෙනා නම් එයාගේ ස්වභාවය මොකක්ද? ධර්මයට ආස නිසා එයත් නැවත යන ස්වභාවයක් තියෙනවනේ ඒ කෙනාගෙත්. ඒකට ඒකෙන් තේරෙනවා Tamanටත් තේරෙනවා අන කෙනාටත් තේරෙනවා මෙයා අවංකව වෙන ධර්මය අහන්න ආස කෙනෙක්. එතකොටනේ දෙපැත්තරම කැමැත්තෙන් ආසාවෙන් කියලා දෙන්න පුළුවන්. අත තේරුම් ගැනීම පුළුවන් හැකියාව. හරි ලස්සනයි මේ කාරණාව. දැන් අපේ ස්වභාවය කොහොමද? පොඩි දෙයක් දැනගෙනවත් අහන්නේ අපෙන් උත්තර දෙන්නේ එහා පැත්තේ එක්කන. එහෙමනේ අපි අද හැටි. ඒකට අපි එහෙම ස්වභාවයක් කරනවා. දැන් මේ බහුශ්‍රත භාවයෙන් පරියාප්ති අල්පේච්ඡතාවය කියන්නේ ආන්නේ ඒකයි. ඉතින් මෙතන සිද්ධියේදී වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මෙහෙම අනේ මට වෙලාවක් නෑ මම පස්සේ කියන්නම් කියලා අනේ මෙහෙම අපි කමෝම් මැරෙනවා අපි ඉක්මනින් අප්‍රමාදී වෙන්න ඕනේ කියලා ඔය වගේ පොඩි වචනයක් කියලා යනවා කියනවා. වැඩම කරනවා කියනවා එතන. දිනක් මේ ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ කියනවා ඒ වස් සමාදන් වෙනම විහාරයකට වඩිනවා. ඒ විහාරයට වැඩියට පස්සේ වස් කාලය තුල මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්න කියනවා මේ ස්වාමීන් වහන්සේ තමයි එතන හිටපු ස්ථීවරණ භික්ෂුන් වහන්සේ. දැන් මේ ස්වාමීන් වහන්සේට පහළ තමයි අනිකුත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මධ්‍යම නවක භික්ෂුන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා කියනවා ඒ සීල ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා අපට උපකාර කරන්න. අපිට ධර්මයේ කියලා දෙන්න. අපිට විනය කියලා දෙන්න. ධර්මයේ කතාවෙන් අපිට අනුග්‍රහ දක්වන්න කියලා. මේ වස්තු මාසෙ ආරාධනා කරනවා කියලා දෙන්න කියලා. වස්තු මාසය තුලවත් මේ ස්වාමීන් වහන්සේ අර විදිහට අනේ මං බය අර විදිහට මොකක් හරි අනේ ඉතින් අහිංසකව කියනවා. අප්‍රමාදී වෙන්න කියලා වය ධම්මා සංඛාරා අප්‍රමාදීන සම්පාදිතක ඔය වගේ කීටි දහම් පදයක් කියලා නේ එතනින් වැඩම කරනවා. දැන් මේ ධර්මදර මාර්තුකාදර මහා බහුශ්‍රත උතුමන් වහන්සේ අවසානයේ වස්තු මාසෙන් ඇවෑමෙන් පස්සේ
පවාරණ දවසේ අවසාන දවස මේ පවාරණ දවස් වස් පවාරණිත් ඉවර වෙලා දැන් මේ එදා රාත්‍රියේ හරි ආශ්චර්යයි කියනවා පින්වත්නි. අර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ඊට පස්සේ වස්තු මාසේ පුරාවට අපුපකාර කරපු උපාසක උපාසිකන් සියලු දෙනාට තුන්යම් රාත්‍රියේ මුළුල්ලේ ධර්මයේ දේශනා කරනවා කියනවා. කොච්චර ආශ්චර්යද බලන්න. එතකොට බලන්න මේ බහුශ්‍රත භාවී පර්‍යාප්ති අල්පේච්ඡතාවය කියන්නේ ආන්නේ ඒකයි. ඒ ಗುಣ පින්වත්නි අපිට හිතා ගන්න බෑ. ආශ්චර්යයි අద్භූතයි. ඒ උතුමන් වහන්සේලාගේ ගුණ ධර්මයන්ගේ පිහිටීම. එහිදී සඳහන් වෙන එතන ස්වාමීන් වහන්සේලා සෝවාන් මාර්ගඵල ආදී මාර්ගඵලයන්ටපත් වුණා කියලා. දෙවුරු බව සාදුකාර දුන්නා කියලා. ඒතර බලන්න මේ බහුසුත අල්පේච්ඡතාවය කියන එක. ඒ ගුණයේ සංගවා ප්‍රකාශනකට ඒ අවසාන මොහොතේ බලන්න මේ සියල්ල අවසාන මොහොතේ හරිම ඵලය හැමෝටම ලබා දුන්නනේ ඉතින්. මගඵල අවබෝධය කියන එක. බලන්න වටිනාකම කියන එකේ බහුසුත අල්පේච්ඡතාවයේ ඒ ගුණයක තියෙන ස්වභාවය. පරියාප්ති අල්පේච්ඡතාවය ඔබට මතක ඇති. ඊළඟට කුමක්ද දුතාංග අල්පේච්ඡතාවය? පරියාප්ති අල්පේච්ඡතාවය. තුන්වෙනි එක. හතරවෙනි එක තමයි දේශනා කරන්නේ කුමක්ද? අධිගම අල්පේච්ඡතාවය. අධිගමයන්. අධිගමයන් කියලා කිව්වේ මොකද්ද? මේ ශාසනයේ ලැබෙන මාර්ග ඵලයන්ට කියන තවත් නමක්. මොනවද මාර්ග ඵලයන්? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. එතකොට අධිගමයන්ගේ අල්පේච්ඡතාවය. යුතුව වැඩ වාසය කරනවා කියන එක. ඒ කියන්නේ තමන් වහන්සේ සෝවාන් ලෝකී කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී ඔන්න විස්තර කරන යමෙක් වනාහි සෝවාන් ආදී මාර්ගඵලයන් ලබත් අනිකුත් මාර්ගඵලයන්ද ලබත් එය අන් අයට දන්වන්නට අකමැති වේද ඒ වනාහි අධිගම අල්පේච්ඡතාවයයි. බලන්න. ඒ වනාහි අධිගම අල්පේච්ඡතාවයයි. දැන් බලන්නකෝ බහුසුත අල්පේච්ඡතාවයට තව හරිය ලස්සනේ උදාහරණයක් බලන්නකෝ. දැන් මේ රතවිනිද සූත්‍රයේමනේ තියෙන්නේ. දැන් රතවිනිද සූත්‍රයේ ධර්ම සාකච්ඡා වෙන්නේ පුන්න මහරහතන් වහන්සේ අපගේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේනේ. අවසානයේ රතවිනිද සූත්‍රයේ අවසානයේ කොහොමද විස්තර වෙන්නේ? දැන් මේ දෙනම වහන්සේලාට දෙනම වහන්සේලා අඳුරන්නේ නැහෙනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම හැබැයි දැනගන්නවා තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමගේ මේ පුන්න මහරහතන් වහන්සේ කියලා. නමුත් පුන්න මහරහතන් වහන්සේ ධර්ම සාකච්ඡාව අවසානයේ තමයි දැනගන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. පුන්න මහරහතන් ධර්ම මේ රතවිනි සූත්‍රයේ අවසානයේ සාරිපුත්ත මහරහතන් අහන ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා අහනවා. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා කියනවා මම තමයි සාරීනම් බැමිණියගේ ඒ මගේ මාතා වුණේ සාරීනම් බැමිණියගේ පුත්‍රයා වූ මට කියන්නේ සාරිපුත්ත කියලා. ඒ වෙලාවේ තමයි පුන්න මහරහතන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මම දන්නවා නම් මට මේ විදිහටවත් කතා කරගන්න බැරි වෙනවා කියනවා. එතකොට අර බහුසුත භාවයෙන් යුතු පුන්න මහරහතන් වහන්සේ අර ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්නේ පරියාප්තියෙන් තිබිච්ච ඒ අල්පේච්ඡකමය. ඒ උතුම් ගුණය බලන්න අපි මේ පොඩි කාරණාවක් දැනගන්න අපි පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියන එකක් අහන් ඉඳීද? නැහනේ. අපි එහෙම අපිට නිහතමානීකමක් නැහනේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්නකෝ. බුදුරජාණන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් අග්‍රේසුරුතුමන් වහන්සේ කවුද? අපගේ උතුම් සාරිපුත්ත මහරහතන්. ඊට පස්සේ දෙවනි ප්‍රඥාවෙන් අග්‍රේසර මේ බුද්ධ ශාසනේ අතීතයේ වැඩ සිටි අනාගතයේ පහළ වන වර්තමානයේ වැඩ සිටින මේ සියලු අය අතරින් ගත්තොත් මේ අග්‍රේසර භාවයේ එදා අද හෙට ඔක්කොටම වළංගුයි. කවුද? අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසුරුතුමන් වහන්සේ මේ පුන්න මහරහතන් වහන්සේගේ ධර්ම සාකච්ඡා කරනවා.
කොහොමද මේ පරියාප්ති අල්පේච්ඡතා අපිට හිතා ගන්න පුළුවන් වෙයිද? අපි නම් අද බණ පොඩ්ඩක් කියා ගන්න කියලා දැනගත්තොත් මගේ කාමරේට කැම ටික ගේන්න දෙන්නලා දෙන්න කිය. මගේ සිවුරු ටික ඔයා හොදලා දෙන්න හලෝ කියයි. අපි එහෙමයි. හැබැයි සාරිපුත්ත මහ රහතන් බලන්න. එහෙමයි. ඒ ශ්‍රාවක ඒකයි පින්වත්නි. ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණකන්දේ ස්වභාවය බලන්නකෝ. දාන ටික දෙනවා ගොවියා. ටිකක් නිින්ද යනවා කුඹුරයිනි. ස්ථාන ටික අරන් සාරිපුත්ත මහ රහතන් වඩිනවා. අනේ විනාඩි 10ක් 15ක් නිින්ද ගිය ගොවියට ඇහැරලා බලනවලු කුඹුරම රත්තරන්. අද කොහෙද මේවා? ඒකයි උතුම් ගුණයන්ගේ ඒ සැබෑ ස්වභාවය. ඒකයි ඒ ගුණයේ සැබෑ ස්වභාවය නිසාම තමයි ඒ ගුණයන්ගේ පින පින්වත්නි ඒක ඕලාරිකවම ඒ මොහොතේම විපාක දෙන්නේ. ඒක සත්‍ය නිසා. දැන් අපි කරන්නේ මේ ශ්‍රාවක උතුමන් වහන්සේලා මිල්සේ වැඩ සිටියා කියලානේ. අපි උතුමන් වහන්සේලා සිහිපත් කරමින් දෙන්නේ. ඒකට අද දානේ දින එකයි එකලේ ස්වභාවය අන්න ඒක දෙකක් කියවේ. ඒ පිනම රැස් වෙනවා. නමුත් අර dittha ධම්ම වේදිනිය මේ විපාකයේ වෙලෙම දෙනවා. ඒ සජීවී භව නිසා. ඒකයි සජීවී භවයේ අද තියෙන අජීවී භවයේ වෙනස. පිනේ වෙනසක් නෑ. මහත්ඵල මහානිසංසයි සංඝයා උදෙසා සිහිපත් කරගෙන දුන්නොත්. ඒ සජීවී අජීවී භවයේ වෙනස මේ කියලා දුන්නේ. ඒකයි පින්වත්නි. ඒතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ බලන තව ඕන තරම් තියෙනවනේ උදාහරණ. මහා වේදල්ල සූත්‍රය. ඊට පස්සේ අනිකුත් දැන් බලන්න තව අනුරුද්ධ මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා වැඩ සිටිනකොට ඒ ධර්ම සාකච්ඡාවන්ගේ ස්වභාවය. ඒ පරියාප්ති අල්පේච්ඡතාවයන්ගේ ස්වභාවය. ඊට පස්සේ අධිගම අල්පේච්ඡතාවයන්ගේ උතුම් භව. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේට සමහර වෙලාවලට බුදුරජාණන් කියන නෑ භික්ෂුව රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබේ භික්ෂුව ප්‍රකට කරවන්නේ නෑනේ. බලන්න මේ බුද්ධ ශාසනය කියන්නේ ඒකයි පින්වත්නි ආශ්චර්ය අద్භූතයි කියලා කියන්නේ. ඒකයි මේ උතුමන් වහන්සේලා සිහිපත් කරමින් අදත් අපි මලක් හරි තියලා වැන්දොත් ඒ පින අපිට යානිසංසය ඒ සත්‍ය ඒකාන්තයෙන්ම අපිට ලැබෙන්නේ. අදත් අපි වඳින්නේ සුපටිපන්නෝ කියලා අපිත් මතක් කරගන්න කියන්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද? ඒ මහා කස්සප මහරහතන් වහන්සේ නේද? ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නේද? හිතන්නකෝ පින්වත්නි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර දාන ටික අර ළමයාගෙන් ඉල්ලගෙන ලේ ළමයා බලාගෙන ඉන්නවනේ. ඉන්නකොට මොකද වෙන්නේ? අර ළමයාට සර්පයා පෑගිලා නයා ගහනවනේ. ගහලා නයා ගහුවට පස්සේ අර කොල්ල ඇදගෙන වැටෙනවා පොඩි එකා. එතෙන්ට ගිහිල්ලා මේ 이르දි බලයන්ගෙන් අග්‍රේසර උතුමන් වහන්සේ ඒ අහිංසක චූටි ළමයා දුන්නාර මහා බත් එකක් නෙමෙයිනේ දුන්නේ. හරි පොඩි පිට්ටු කෑල්ලක් හරි මොන හරි එතන දෙන්නේ අග්ගලයක් හරි මොකක් හරි එහෙම එකක් දෙන්නේ. ඒ අග්ගලේ අර අර ළමයාගේ ඇඟේ දුවන දැන් දන්නවා මේ ළමයා මැරෙනවා කියන්නේ. ඒ ළමයාට ඒක පේන්නේ අර දාන එක මේ පුතේ මං වළඳනවා කියලා වළඳනවනේ. ඒක ඒ නිහතමානීකම ඒ අල්පේච්ඡකම අද කෝ කියලා අහන්න දෙයක් නැහැ. අපි මේ වචන නොසයිමු. ඒකට ඒකයි ඒ ශ්‍රාවකයන් වහන්සේලා සිහිපත් කරගෙන වඳින්න පුදන්න කියන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේ බලන්න. වැඩි පිණ්ඩපාතේ. පිණ්ඩපාතනේ වැඩි දරුවෙකුට උපස්ථාන කරන්න කියලා ගියේ නෑනේ. ඒ යනකොටනේ අර මේ කරුණා ගුණය බලන්න. ඒ සත්‍ය සිහි කරලා අදටත් අපි මේ පිරිතින් සත්‍යානුභාවය අත්විඳිනවනේ. ඒ සත්‍ය සිහි කරලා ඒ තේන සච්චේන සුවත්ති හෝතු කියලා අද කියන අපේ දෙයක්ද? නෑනේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ සත්‍යනේ. ඒකයි ඒ අල්පේච්ඡකම කියන්නේ පින්වත්නි. ඒකයි මේ කියන්නේ සිහි අපිට ඒක වචනයෙන් කියන්න බෑ ඇත්තටම.
අපි පේන්නේ කෙස් ටික බෑවා සිවුරක් ඇඳා හරි ඔයාලත් සුදු එකක් ඇඳා පොයට සාදු කිව්වා ගියා ඔහොම එකක් නෙපෙන්නේ. එතකොට අනේපිඬු සිටුතුමාගේ විශාකාගේ කේමා ඊට පස්සේ ඒ භික්ෂුණීන් වහන්සේලාගේ උත්පලවන්න භික්ෂුණීන් වහන්සේලාගේ සාරිපුත්ත මොග්ගල්ලාන ඒ උතුමන් වහන්සේලාගේ ඒ සැබෑ ගිහි පැවිදි උතුමන්ගේ අපිට ස්වභාවය අදත් එක්ක සසඳන්න බැහැනි. ඒ අල්පේච්ඡ ගුණයන්ගේ ස්වභාවය දැන් අනේ පිළිසුතුමා කවදාවත් ගිහිල්ලා මට මෙහෙම වෙන්න ඕනේ කියලා හිතුවේ නෑනේ. දැන් බලන්න ඒත් එක්ක බලන්න සමහර රජවරු අපේ ලංකාවේ හිටපු. එතකොට දැන් එකම උදාහරණයක් තමයි දැන් කාලකාරාම සූත්‍රය අනුරාධපුරේ කළුදිය පොකුණේ දේශනා කරනකොට රජතුමා හිටගෙන ඉන්නවනේ. ඒ ධර්ම ගෞරවය කියන්නේ යන්නේ ඒකනේ. පුරා රැයක් හිටගෙන ඉන්නවනේ. ඒ ධර්ම ගෞරවයෙන් ඇති වුණා වූ රජතුමා කියලා වෙනම මට දෙන්න වෙනම පුටුවක් කළෝ මට දැන් බණ අහන්න ආවේ බණත් නවත්තලා එහෙම එකක් වෙන්න ඕනනේ. එතකොට ධර්මයෙන් ලැබුණා වූ ධර්ම ගෞරවයෙන් යුතු අල්පේච්ඡතාවයත් එක්ක ඒ ගුණ ධර්ම ප්‍රගුණ කරගෙන යන හැටි බලන්න රජවරුන්ගේ මේ ලංකාවේ. එතකොට අද අපේ කෝ කියන ප්‍රශ්නේ අපි නොවසයිමු. ආන්නේ එකයි. අපි සොයන්නේ මොකක්ද කියන එක දැන් තේරෙනවා ඇති. අපි යන්නේ කොහෙද කියන එක දැන් තේරෙනවා ඇති. ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපි මඩේම ළගෙන ඉනි වගේ ඉනි වල කොච්චර ගැහුවත් මඩේමනේ. ආනේකයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන කියන්නේ මේ කාරණා මේ අල්පේච්ඡකම ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ කාරණාවක්. අල්පේච්ඡතාවය. ඒතර අධිගම අල්පේච්ඡතාවය. සෝවාන් වෙලා සෝවාන් ඒ බව ප්‍රකට නොකර සිටිනවා. අර දැන් කලින් වැඩසටහනේ අපි කතා කළේ. ඒ රහතන් වහන්සේ රජතුමා එනකොට මිදුලේ ඉරි ඇඳ ඉන්නවා. අද අපි ලොකු කෙනෙක් නම් අද අපිට වෙනම තැනක් අපිට දෙන්න ඕන. මේ අල්පේච්ඡතාවයෙන් අපිට හිතා ඒකයි ඒ දෙවුරු පවා සාදුකාර දෙන්නේ යන්නේ ඒකයි. ඒ ශ්‍රාවක සංඝ ගුණ කියන්නේ යන්නේ ඒකයි. ඒ ශ්‍රාවක සංඝ ගුණයන් තමයි මේ සුපටිපන්න කියලා කියන්නේ. මේ අල්පේච්ඡතාවයේ ගුණය. උජුපටිපන්නයි කියන්නේ මේ ගුණය. ඍජු මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්න කියන්නේ. ඊ ඍජු මාර්ගයට අයිති දෙයක් තමයි මේ අල්පේච්ඡතාවය. ඒ අල්පේච්ඡතාවයෙන් යුතු වුණ නිසා තමයි උතුමන් වහන්සේලා ඒ නිවන සාමිච්ඡ ඥාය පටිපන්න. අල්පේච්ඡතාවේ නම් ගුණය ගැන දේශනා කළා දස කතාවේ සාමුචි පටිපන්න. ආශ්චර්ය අද්භූතයි නේද? අපි මේ බණ කියන වගේ නෙමෙයි. අපි මේ පොතේ තියෙන කැවිලා කියන එකනේ. ඒකලේ උතුමන් රහත්වන් ඒ උතුමන් වහන්සේලා වඩිනවා කියන්නේ කොහොමද? ධර්මයේ සංඝයේ එකට වඩිනවා කියලානේ කියනවා කියන්නේ. හා මේකයි පින්වත්නි. ඒ බුද්ධ ශාසනය අපිට හිත පහදව ගන්න තියෙන්නේ. ඒ හිත පහදව ගැනීම පව වටිනවා කියන්නේ ආන්නේ ඒකයි. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් වටිනවා කියන්නේ ආන්නේ ඒකයි. ඒ සද්ධා මාත්‍රයත් ප්‍රේම මාත්‍රේ පව වටිනවා කියන්නේ. මේ අල්පේච්ඡකමත් එක්ක බලන්න. සලිත වෙනවා ලෝකයා. ඒ ಗುಣ කඳට ඊළඟ එක ලද දෙයින් සතුටු වීම ඊළඟ කාරණාව. ලද දෙයින් සතුටු වීම පළවෙනි එක අල්පේච්ඡ කතා. දෙවෙනි එක සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වීම පිළිබඳ කතා. අපි තුලම නැතිම කතාව නැතිම දේ. උනහා ගන්න. ඒ තමයි විස්තර කරනවා කොහොමද සන්තුට්ඨෝ කියන එක. ඒ තමයි ලද දෙයින් සතුටු වීම කියන එක උන විස්තර වෙනවා. සන්තෝෂේ වනාහි 12 ආකාර වේ. ඔන්න
අල්පේච්ඡකම 4 ආකාරයි. ලද දෙයින් සතුටු වීම 12 ආකාර විහගන්න. ඒ තමයි මෙතනදී මූලික කරගන්න කියන ලද දෙයින් සතු සන්තුට්ඨෝ කියන එකට මූලික වන්නේ කියනවා. ඒ තමයි කියන සිව්පසය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ගැන ලද දෙයින් සතුටු වෙනවා. අන්න ඒ කරන කොටස් 3කට බෙදෙනවා. එහෙමයි 12 හැදෙන හැටි මේ කියන්නේ. ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨෝ කියන එක 12 ආකාරයිනේ. එහිදී මූලික කරගන්නවා කිව්වේ දැන් 12 ආකාරය තමයි විස්තර කරන්නේ. 12 ආකාරයට ලද දෙයින් සතුටු වෙන්න ඕන බුදු දහම දේශනා කරන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඔය 4. ඔන්න 4. ඒවට කියනවනේ දැන් ඔය 4නේ. එතකොට සිව්පසේනේ ඔය 4. එතකොට ඔන්න ඔය 4ට 3 බැගින්. එතකොට 4 වරක් 3 කීයද? 12යි. ඔන්න 12 ආකාරය කිව්වේ ඒකයි. චීවර වලට 3 ආකාරයකින්, පිණ්ඩපාතෙට 3 ආකාරයකින්, සේනාසනෙට 3 ආකාරයකින්, ගිලන්පසෙට 3 ආකාරයකින්. 4 වරක් 3 12යි. ඕන් ලද දෙයින් සතුටු වීම 12 ආකාරය කිව්වේ. එතකොට මේ බෙදෙන 3 ආකාර මොනවද? ඒ තමයි විස්තර කරනවා කොහොමද සන්තෝෂේ වනාහි 12 ආකාර වේ කෙසේද යත්. ඔන්න දැන් 4ට සිව්පසයෙන් ඔන්න 3 ආකාරයකට බෙදෙනවා. ඒ කොහොමද? යථා ලාභ සන්තෝෂ. 3 ආකාරයෙන් පළවෙනි එක. දෙවෙනි එක යථා බල සන්තෝෂ. 3 වෙනි එක යථා සාරුප්ප සන්තෝෂ වශයෙන් තෙපරදීය. ඒ තෙපරදී කරුණු 3 සිව්පසයට මේ ආකාරය. ඒ කියන්නේ පිණ්ඩපාතයේදී ඔන්න මෙසේ. ඒතර පිණ්ඩපාතයේදී ගත්තොත් එහෙම පිණ්ඩපාත කොහොමද? යථා ලාභ සන්තෝෂය. පිණ්ඩපාත යථා බල සන්තෝෂය. පිණ්ඩපාත යථා සාරුප්ප සන්තෝෂය. ඔන්න පිණ්ඩපාතයේ 3 ආකාරයකින් බෙදුණා. ඒ වගේ සේනාසනයේට සේනාසන යථා බල, සේනාසන යථා බල, සේනාසන යථා බල, සේනාසන යථා සාරුප්ප. පිණ්ඩපාත, සේනාසන, ඊට පස්සේ චීවර වලට අපි ගමු. ඊට පස්සේ චීවර වලදී කොහොමද වෙන්නේ? චීවර යථා ලාභ, චීවර යථා බල, චීවර යථා සාරුප්ප. ගිලන්පස යථා ලාභ, ගිලන්පස යථා බල, ගිලන්පස යථා සාරුප්ප. ඔන්න 12යි. එතකොට එහිදී ඔන්න අපි ගමු පළවෙනි එක ඔන්න සිවුරනේ පළවෙනි එක. ඔන්න තේරුම් ගමු කොහොමද? මෙහි ප්‍රභේද විස්තරය මෙසේය. ඔන්න බුදුරජාණන් දේශනා කරනවා. කොහොමද? මෙහි භික්ෂුව දැන් චීවර පිණ්ඩපාත සේනාසන යන්නේ. එතකොට චීවර වලට නම් කොහොමද දැන් හැදෙන්නේ? චීවර ලාභ, යථා ලාභ, චීවර යථා බල, චීවර යථා සාරුප්ප. ඔන්න දැන් විස්තර කරන්නේ මේ 3. මෙහි භික්ෂුවක් සිනිදු හෝ රළු හෝ සිවුරක් ලබයි. හෙතෙම එයින්ම යැපෙයි. රළු එකක් උනත් රළු එකලන් ලැබුණොත් රළු එකෙන්ම ලැබෙනවා. සිනිදු එකක් ලැබුණොත් සිනිදු එකෙන්ම ලැබෙනවා. වෙන එකක් ප්‍රාර්ථනා නොකරයි. ලැබුණත් නොගනී. මේ ඔහුගේ සිවුරු පිළිබඳ ඒ භික්ෂුවගේ සිවුරු පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ලැබුණු එකෙන් සතුටු වෙනවා. සිනිදු එකක්ද ලැබුණේ ඒකෙන් සතුටු වෙනවා. වෙන එකක් පතන්නේ වෙන එකක් ලැබුණත් ගන්නෙත් නැහැ. රළු එකක්ද ලැබුණේ රළු එකක් ලැබුණේ අන්න ඒකෙන්ම සතුටු වෙනවා. ඊට පස්සේ වෙන එකක් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. වෙන රළු එකක් ලැබිලා තියෙන දැන් සිනිදු සිවුරක් ආය හම්බුණා කියමුකෝ. අන්න ඒක ගන්නෙත් නැහැ. ලැබුණු සිවුරින් අන්න ඔහු ඒ භික්ෂුන් වහන්සේ යැපෙනවා කියන්නේ ඒ භික්ෂුවගේ යථාලාභ සිවුරු පිළිබඳ චීවරයේ පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඔන්න පළවෙනි එක. එතකොට දෙවෙනි එක මොකක්ද වෙන්නේ? යථාලාභ යථා බල චීවර යථා බල සන්තෝෂය. වෙන්නේ දෙවෙනි එකනේ. දැන් මේ විස්තර කරලා චීවර යථා ලාභ සන්තෝෂය. ලැබුණු එකම ආය පාවිච්චි කරනවා. ආය කතා ආය වෙන දේවල් ගැන හිත ඉන්නේ. දෙවෙනි එක එතකොට මොකද්ද? යථා පළවෙනි එක යථා ලාභ, දෙවෙනි එක යථා බල. එහෙනම් ඔන්න අපි කතා කළේ චීවර යථා ලාභ, දැන් චීවර යථා
බල සන්තෝෂය කියන්නේ මොකක්ද කියන එක. ඒතර ඔන්න විස්තර වෙනවා කොහොමද? ඉක්බිති යම් භික්ෂුවක් ස්වභාවයෙන්ම දුර්වල වේ. අනේ දැන් ටිකක් වයසයි, අමාරුයි, ලෙඩයි, ඔන්න ලෙඩ පහේ ඔහොම ඉන්නවා දැන්. රෝගී හෝ වේ, ජරාවෙන් හෝ පීඩා විඳින්නේ. දැන් මෙහෙම ඉන්න භික්ෂුවට මොකක්ද වෙන්නේ? බර සිවුරක් පොරවන්නේ. අනේ ටිකක් බර රළු සිවුරක් වන්න පොරවනවා. ඒ හේතුවෙන් ක්ලාන්ත වෙයි. හෙතෙම වෙනත් භික්ෂුවක් සමග ඒ සිවුර මාරු කරගෙන සැහැල්ලු සිවුරක් ලබාගෙන සතුටු වන්නේද මේ ඔහුගේ චීවර යථා බල සන්තෝෂයයි. එතකොට ඒක චීවර යථා බල සන්තෝෂයටයි අයිති වෙන්නේ. ලද දෙයින් සතුටු වෙනවා කියන කරුණ මේ විස්තර කරන්නේ. ඒතර ඒ සිවුරෙන් අන්න සතුටු වෙනවා. මාරු කරගෙන ඒ සිවුර පරවගෙන සතුටු නැයි වෙන ඒවා ගැන ඊට පස්සේ හිතන්න යන්නේ නැහැ. ඊට පස්සේ වෙන එකක් ආයේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. වෙනත් භික්ෂුවක් සමග මාරු කරගෙන Tamanට අමාරු නිසා අපහසු නිසා අන්න වාසය කරනවා. එතකොට ඒකට කියනවා චීවර යථා ලාභ නෙමේ. දැන් මේක යථා බල සන්තෝෂයයි. එතකොට ඊළඟ එක මොකක්ද එහෙනම්? චීවර යථා සාරුප්ප. ඔන්න ඒක විස්තර වෙනවා. කොහොමද? ඒ තමයි ඔන්න කියනවා වෙනත් කෙනෙක් ප්‍රණීති වූ ප්‍රත්‍ය ලබන සුළු වේද. දැන් මේ කියන්නේ වෙනත් කෙනෙක් වෙන භික්ෂුන් වහන්සේ නමක් ප්‍රණීත වූ ප්‍රත්‍ය ලබන සුළු වේද. හෙතෙම පට සිවුරක් හෝ වෙනත් වටිනා සිවුරක් හෝ බොහෝ සිවුරු හෝ ලැබ. මේ පැවිදිව බොහෝ කල්ලු ස්ථීවරයන් වහන්සේ නමකට නැත්තම් බහුශ්‍රත භික්ෂුවකට නැත්තම් ගිලන් භික්ෂුවකට නැත්තම් අල්පලාභී භික්ෂුවකට දෙන්නට සුදුසු වන්නේ යයි සිතා මේ භික්ෂුව මොකද කරන්න කියනවා. දැන් මෙයාට ඔන්න බොහෝ සිවුරු හැබැයි ලැබෙනවා. බොහෝ සිවුරු මෙයාට තියෙනවා. අලුත් සිවුරුකුත් මෙයාට ලැබෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ ලැබිච්ච ඒ සිනුදු සිවුර හරි අලුත් සිවුර හරි බොහෝ සිවුර හරි මොකක් හරි ඒ සිවුර අරගෙන පාවිච්චි කරන්නේ නැහැ කෙලින්ම. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ කියනවා? ඒ සිවුර අරගෙන මේ ස්වාමීන් වහන්සේ හිතනවා කියනවා අනේ එහෙනම් ස්ථීවර භික්ෂුන් වහන්සේ නමකට මහා ස්ථීවරයන් වහන්සේ නමකට මම මේක පූජා කරනවා. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ හිතනවා කියනවා මේ සිවුර මම ගිලන් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට දෙනවා. එහෙම නැත්නම් මම මේ සිවුර බහුසුත භික්ෂුන් නමකට පූජා කරනවා. අනේ එහෙනම් මම මේ සිවුර එහෙම මොකවත් ලැබෙන්නේ නැති ස්වාමීන් වහන්සේ ඉන්නවනේ. ඒ කෙනෙකුට එක්ක දෙනවා. එහෙම දීලා ඔන්න දෙනවා කියලා නෙමෙයි. දීලා මොකද කරන්නේ කියනවනේ. ඒක තමයි හරි ආශ්චර්ය අద్భుත කාරණාව මෙතන තියෙන. උතුම්ම කාරණාව. ඒ ස්වාමීන් වහන්සේ ඒ සිවුර දීලා මොකද කරන්නේ කියනවා. ඒ සිවුර දැන් දුන්නට පස්සේ අර ස්වාමීන් වහන්සේලා පොරවන් ඉන්නේ සිවුරක් තියෙනවනේ. ඒ ඔවුන්ගේ පැරණි සිවුර හෝ ඒ ඊට පස්සේ නැත්තම් වෙනත් පාරණි සිවුරක් හෝ වෙනත් පාංශුකූලික සිවුරක් හෝ කසල ගොඩෙන ආදීන් අවුරුල්ලා සකස් කරගත් ආ සිවුරක් හෝ අරගෙන ඒ සිවුර අර ස්වාමීන් වහන්සේ පොරව ගන්නවා කියනවා. අර අලුත් සිවුර අනිත් ස්වාමීන් වහන්සේ අර කීප ස්වාමීන් වහන්සේලා කාට හරි දෙනවා කියනවා. ඒ එලෙස ඒන් සතුටු වන්නේය. මෙය යථා සචීවර යථා සාරුප්‍ය සන්තෝෂයයි. බලන්න හිතා ගන්නවත් පුළුවන්ද? අපිට පුළුවන්ද තමන්ට ලැබෙච්ච බත්පත වෙන කෙනෙකුට දීලා සතුටු වෙන්න මේ ලෝකේ කීයෙන් කී දෙනාටද පුළුවන්? කොහොමද පින්වත් මේ එහෙම ස්වභාවයෙන් දැන් දාණයට ගත්තොත් එහෙම එකක්. තමන්ට ලැබිච්ච එක වෙන කෙනෙකුට දීලා මේ කියන්නේ එහෙම එකක්. මේ යථා සාරුප්‍ය කියලා කියන්නේ. තමන්ට ලැබිච්ච දේ වෙන කෙනෙකුට දීලා එයා යමක් පාවිච්චි කරනවා දේ එක්ක ඒක අරගෙන නැත්තම් තමන් වෙන අලුත් එකක් නෙමෙයි ගන්නෙ. වෙන පැරණි පාංශුකූලික සිවුරක් අරගෙන පාවිච්චි කරන්න කියනවා. කොහොමද මේ ගුණධර්ම පින්වත්නි? ඒ උතුමන් වහන්සේලාගේ ඒ ගුණධර්මය ගැන අපිට හිතා ගන්නවත් පුළුවන්ද? දැන් අපි නම් කරන්නේ අපිට ලැබෙච්ච දේ අනිත් අයට දුන්නා. අපි ඒ සමානම එකක් හෝ ඊට වැඩි එකක් හෝ ආය අරගෙන අපි අඳින්නේ. අපි හිතන්නේ එහෙමනේ ඔයාලා අපි හැමෝම. දැන් මේක එහෙම එකක් නෙමෙයි. හොඳ මේක වෙන කෙනෙකුට දීලා
එයාගේ තියෙන පරණ එක එක්ක එයා දිනවා. එහෙම නැත්නම් පාංශකූලික සිවුරක් හදාගෙන පොරව ගන්නවා. දෙවිවරු කම්පා වෙන්නේ නැද්ද? පොළව කම්පා වෙන්නේ නැද්ද මේ ಗುಣ කඳවල් වලට? දෙයි හාඳුරුනේ දෙන දානි මහත්ඵල වෙන්නේ නැද්ද? අත් දෙක එකතු කරලා අංජලි කරණීය වෙන්නේ නැද්ද? වඳින්න සුදුසු නැද්ද මේ ಗುಣ කඳවල් වලට? මේවනේ පිහිටපු ಗುಣ කඳවල්. මේවනේ පිහිටපු ಗುಣ ස්තම්භ මේ. බලන්න මෙහිම ගුණයක්. එතකොට චීවරේ මුල් කරගෙන භික්ෂුවගේ ආනේක භික්ෂුව කියන්නේ. ඒ උතුමන් හයි ශ්‍රාවක සංඝ පරපුර කියන්නේ හිත පහදවා ගන්න ඕන ඔයාලා අපි හැමෝම. ඊළඟට ඊළඟට උන විස්තර කරනවා මොකද චීවර පිණ්ඩපාතය. ඔන්න විස්තර කරනවා භික්ෂුව වනහි නීරස හෝ මිහිරි හෝ පිණ්ඩපාතයක් ලබයිද හිතම එයින්ම යැපෙයි. වෙනත් දෙයක් නොපතයි. ලැබුණත් නොගනී. ඔහු ඒ භික්ෂුව ඒ පිණ්ඩපාතේම සතුටු වෙයි. ඒ භික්ෂුවගේ යථා ලාභ සන්තෝෂයයි. කරවිලයි බතුයි ලැබුණද වෙනදුව හිටියා. මසුයි බතුයි ලැබුණද සතුටුනා හිටියා. එතකොට වෙනසක් නැහැ. එතකොට ඒ ලැබිච්ච එකෙන් අනේ සතුටු වෙලා අහිංසක වෙන. එතකොට ඒක යථා ලාභ සන්තෝෂය. ඒ කුමකටද? පිණ්ඩපාත යථා ලාභ සන්තෝෂය. එතකොට දෙවෙනි එක මොකක්ද වෙන්න ඕනේ? පිණ්ඩපාත යථා බල. කලින් චීවර යථා බලයක මතක ඇතිනේ. එතකොට ඒකෙදි කොහොමද විස්තර වුනේ? වෙන ගිලන් භික්ෂුවක් හරි එහෙම නැත්නම් ස්ථීවරයන් වහන්සේ නමක් එක්ක හරි මාරු කරගත්න සිවුරු කතාවනේ කලින් එකේදී ගියේ. දැන් මේකෙදි කොහොමද? Tamanට දාන එක ලැබෙනවා. ලැබුණාට පස්සේ දැන් මොකද කරන්න කියනවා? කොහොමද යම්කිසි භික්ෂුවක් තමාට දැන් මොකද කරන්නේ? දැන් Tamanට රෝගයක් තියෙනවා. Tamanට අපහසු කැම තියෙනවා වළඳන්න. ඒව හුවමාරු කරගෙන ඊට පස්සේ වළඳලා ඒ විදිහට අන්න ගත කරනවා ජීවිතේ. ගිලන් කෙනාට දීලා ගිලන් බවින් අත මිදීම පිණිස එක්ක ස්ථීවරයන් වහන්සේ නමකට පූජා කරලා ඒක වළඳලා අන්න එහෙම ඉන්නවා. එතකොට ওই විදිහට අන්න ඒ කාරණාව කොහොමද? අර හුවමාරු කරගෙන වෙන ක්‍රමයට. එතකොට ඒකකට තමයි යන්න විස්තර කරන යථා බල සන්තෝෂය කියලා. ඊළඟ එක තමයි ඔන්න හරිම කාරණාව. අග්‍රම කාරණාව. යථා සාරුප්‍ය කියන එක. Tamanට මිහිරි දාන එකක් ලැබෙනවා කියනවා. ඔන්න හොඳ කෑම එකක් ලැබෙනවා අපිට. අපි ආසම එක කියලා හිතන්න. ඔබ ආසම එක කියලා හිතන්න. එතකොට මේ භික්ෂුව මොකද කරන්න කියනවා? දැන් හොඳම ඇල් හාලේ බතුයි හොඳ සූප ව්‍යංජනයිනේ ඒ කාලේ හොඳම තිබ්බ කෑම. එක කෑම වලින් ඉහළම කෑම එක හොඳම එක. එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? ඒ දාහනේ කරන් වල තමන් වලදනවද? නැහැ. වෙන මහ ස්ථවිරයන් වහන්සේ නමකට හරි ගිලන් කෙනෙකුට හරි බෞසුත කෙනෙකුට හරි මොකවත් ලැබෙන්නේ නැති අහිංසක ඔය අනේ පාඩු වෙන මොකක් නැති මොනවත් ලැබෙන්නේ නැති අහිංසක ස්වාමීන් මොකවත් ලැබෙන්නේ නැති ස්වාමීන්සලා තියෙනවනේ. එහෙම කෙනෙකුට හරි දැන් දෙනවා. දීලා මෙයා මොකද කරන්නේ? ආයේ හොඳ බත් එකක් බෙදන් කනවද? ගිහිලා ආයේ ඒකම ගන්නවද? නැහැ. මොකද කරන්නේ? ඒ භික්ෂූන්ගෙන් මෙතන තියෙනවා ඉතිරි වෙච්ච පිණ්ඩපාතී ටිකක් තියෙනවනේ. එතකොට යම් කිසි භික්ෂුවකින් එතන ඉතිරි වෙච්ච දෙයක් තියෙනවනේ. ආන්න ඒක තමන් වළඳනවා කියනවා. හිතා ගන්න පුළුවන් දී ගුණ ධර්මයේ ගැන. මේව නේද ගුණ ධර්ම කියන්නේ. දැන් අද මේ කොරෝනා කාලේ කලින් අපි දැක්කනේ අර කොස් ගෙඩියක්ද දෙල් ගෙඩියක්ද කදාගත්ත කියලා මේ කොටන්නේ වපියක් අරගෙන තාත්තයි දුව එකතු වෙලා මිනිස්සෙකුට මේ පොලොස් ගෙඩියට ලංකාවේ කොටාගත්තේ. ආයෙත් කියන්න ඕනේ නේ මේ ගුණ ධර්ම කවදා හිත කරගනීද කියන එකක් ගැන හිතන්න ඕනේ නේ. හිතන්න පුළුවන් දෙයකයි ශ්‍රාවකීන් වහන්සේලාගේ අద్භූත කාරණාවන් මේ. මේ උතුම් ගුණ ධර්ම මහා පොළොව කම්පා වෙන එකයි. දුන්දේ ඒ විදිහට මේ ditthi ධම්මයේ දෙන විපාකේ වෙලේම ලැබෙන්නේ ආන්නේ ඒකයි.
කොහොමද මේ ස්වභාවය? යථා සාරුප්පි කියන එක. මෙතනදී විස්තර කරන මේ කාරණාවන් වලින් යථා සාරුප්පි තමයි කියන අග්‍රවන්නේ කියන සන්තුෂ්ටි අතරින්. ලද දේන් සතුටීමේ අතරින් අග්‍රවන්නේ යථා සාරුප්පි සන්තුෂ්ටියයි කියනවා. එතකොට ওই විදිහට චීවරය, පිණ්ඩපාතය, සේනාසනයටත් ওই විදිහම තමයි. තේරුම් ගන්න. යථා ලාභ සේනාසන යථා ලාභ සන්තුෂ්ටිය, ඊර සේනාසන යථා බල සන්තෝෂය, සේනාසන යථා සාරුප්පි සන්තෝෂය. එතනදී සේනාපි යථා සාරුප්‍යදී විස්තර කරනවා කොහොමද? දැන් අනිත් කාරණා දෙක තේරෙනවනේ. එතනදී විස්තර කරනවා Tamanට හොඳ කුටියක් හම්බ වෙනවා කියනවා. හම්බුනාට පස්සේ මේ භික්ෂුව කල්පනා කරනවා කියනවා නෑ තේර භික්ෂුන් ඉන්නවා. බහුසුත භික්ෂුන් ඉන්නවා. එහෙම නැත්නම් මොකුත් ලැබෙන්නේ නැති අහිංසක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම එක්ක ඒ කෙනෙකුට දෙනවා. මමට නිින්ද යනවා. මේ කුටියක වගේ හොඳ සෙනසුන් තියෙන මේවට වැටුනොත් එහෙම මට නිින්ද යනවා. මම තාම ගුණධර්ම මේ බලන්නේ භික්ෂුවගේ හිතන ලද දේ යථා සාරුප්‍ය සන්තෝෂය කියන එක. මම මේක වෙන කෙනෙකුට පූජා කරලා මෙතන හරි ලස්සනයි මේ තියෙනවා කොහොමද මෙවැනි සේනාසනයක් මේ කොහොමද උතුම් සේනාසනයක් මට මේ විදිහට ලැබුණොත් මා ප්‍රමාදයට වැටෙන්නේය. එහි ඉන්න මට තීන මිද්දය නිදිමත බව ඇතිවේ. නින්දෙන් මඩනා ලදුව නැවත පුබුදින මාහට පාපී සිතුවිලි පහළ විය හැක. පාපී සිතුවිලි පහළ වේ. මා ප්‍රත්‍යවේක්ෂා කොට මෙවැනි සෙනසුනකට පැමිණියද මා මේ පිළි නොගත යුත්තේය. මා මෙය අර විදිහට ඔන්න වැඩි හිටින ආර මොකක් හරි කාර්යයට පූජා කරලා මා ඒ ප්‍රතික්ෂේප කොට පාළු හිස් තැනකට හෝ ගසක් සෙවනකෝ මේ මොනවා ගැනද මේ කියන්නේ? දුතාංග. අබ්බෝකාශිකාංගය පාළු හිස් තැන. ගසක් සෙවනකොට රුක්ඛ මූලිකාංගය. හිතා ගන්න පුළුවන්ද පින්වත්නි? බලන්න එකිනෙක එක ගුණයකට සියලු ගුණ ගැබ්බෙලා තියෙන හැටි එකතු වෙලා තියෙන හැටි. ඒ භික්ෂුව මොකද කරන්නේ? ඒ ප්‍රතික්ෂේප කොට පාළු හිස් තැනකට හෝ ගසක් සෙවනකොට හෝ ගොස් ආරණ්‍යයට හෝ ගොස් ඒන් සතුටුව වාසය කරයි. මේට උදාහරණ කවුද? අපගේ යුතුම් මහා කස්සප මහ රහතන් වහන්සේ බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කස්සප දැන් ඔබ මහලුයි. ඔය දුතාංගයන් අත්හැරලා මෙන්න මේ ජේතවනයේට ඇවිල්ලා මෙහාට ඇවිල්ලා වාසය කරන්න ළඟට ඇවිල්ලා කියනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ මොකද කරා කී දේශනා කරන්නේ? අපි නම් අනේ හොඳයි කියලා ස්වාමීනි වර්තමානයේ සිටින භික්ෂූන්ටත් අනාගතයේ එන භික්ෂූන්ටත් යහපත අවවාදයේ පිණිස මම මේ දුතාංගයන් තුලම වාසය කරමින් මම මේ වැඩ වාසය කරන ආරණ්‍යය මට ඒකට අවසර දෙන්න ස්වාමීනි කියනවා. මේ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ මේ කියන්නේ මේ අපි වගේ මේ බණ ටිකක් කියාගෙන මේ නිකම් බත් ටිකක් කාලා ඉන්න හාමුදුරුවෝ නම නෙමෙයි. මේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ කොහොමද? ඒ ಗುಣ කඳත් එක්ක හැප්පෙන්න අපිට හිතා ගන්න බෑ කිව්වා මේකයි. වයසට ගිහිල්ලත් එන්නේ බලන්න ඒකයි ඒ නමස්කාර කරන්න ඕනේ පින්වත්නි. ඒ හිතන කොටත් අපිට සතුටුයි. ඒ ಗುಣ කඳවල ආශ්චර්ය බව සුපටිපන්නයිනේ කාන්තේම. ඒ අවවාදය කරන එක දැන් අපේ තියෙන අවවාදය කළා අපි නෑනේ. ගොඩක් අය සමහර අය බලන්න ඔවාදිනු පරහට තමා සම්මතයේ පිහිටා සිට එහෙමමයි. ආන්නේකයි බලන්නකෝ ඒ ආශ්චර්ය බව. ඒ උතුම් ගුණ කඳවල්. ඒ ලද දෙයින් සතුටු වීම කියන කරුණ මේ. ඒතර මේවා ගැන කතා කරනකොට පින්වත්නි හරි අපිට හිතා ගන්න පුළුවන් නේද? අපිටත් හිතෙනවනේ දන්නේ අපි චුට්ටක් හරි මේක ඇති කරගන්න මේ ගුණ. චුට්ටක්
ඇති කරගන්න බැරි වුණා කියමුකෝ හිතෙනවා හරි ගානේ තිබ්බොත් හොඳයි කියලා හරි අඩුම ගානේ ඕනේ කියලා හරි එහෙම හරි හිතෙනවනේ මේ දස කතාවක තියෙන වටිනාකම ආන්නේ ඒකයි. ත්‍රොන්න සිහි කරන්න. ඊළඟට ගිලම්පස සාරූප්‍ය. එතකොට ගිලන්නේදී විස්තර වෙන්නේ බේසජ්ජකයේදී විස්තර කරන්නේ පින්වත්නි එතනදී කෙලින්ම මේ අර මේ සුඛී මුත්‍ර ඒ බෙහෙත හම්බුණත් යථා සාරූප්‍ය භික්ෂුවකට හොඳ බෙහෙත හම්බුණත් ඒකත් වෙන කෙනෙකුට දීලා විතනදී මේ භික්ෂුව තමාගේ සුඛී මුත්‍ර පානය කරන බුදුරජාණන් අනුශාසනාව එයයි කියලා ඒ විදිහට වාසය කරනවා කියනවා. අපිට හිතා ගන්න බෑ ඉතින් මේ කාරණාවන් කොච්චර මේ ශ්‍රාවකී අద్భుත කාරණා. යුතුයමන් වහන්සේලාගේ. ඉතින් ඔය අද අපි කතා කළේ මේ අල්පේච්ඡතාවය පිළිබඳව. ඔන්න ඇති කර ගන්නවා නම් ඔයාලට අපිට සුපිරිම කාරණා. මෙන්න මේව ඇති කරගත්තොත් තමයි ජීවිතේ සුපිරි. ඔන්න ධර්මයේ හැසිරෙනවා නම් හැසිරෙන්න ඕන හැටි. ඒ නිසා මේ කාරණාවන් කියවලා මේවට හොඳට හිත පහදවගෙන අපේ ජීවිතේට චුට්ටක් කරේ ඇති කර ගන්න ඕනේ කියලා අපි හිතමු අපි උත්සාහ කරමු. පොඩ හරි කවුරු හරි ආසාය. එහෙම උත්සාහ කළොත් ඒ උත්සාහය මේ ජීවිතේ බැරි වුණා කියමුකෝ. කවදා හරි මේ සසරේ මොකද දැන් මේ අපි බණ කිව්වට ඇහුවට මේ හෙට නිදහස් වෙනවද සසරේ නෑනේ. එහෙම එකක් නෑනේ තේරෙනවනේ Taman ඉන්න හැටි. අනුව කවදා යයිද කියන එක කියන්න ඕනේ නෑනේ නිදහස ගැන හිතන්න ඕනේ නෑනේ ඒක. ඒතකොට මේ ආස කළොත් ගුණයකට ඒ ආස කරන ගුණය අපිට කවදා හෝ ඇති කරගන්නේ පිරිසකට උතුම් වාසනාව ලැබෙයි. ඉතින් ඒ නිසා මේ උතුම් ගුණයන් අපේ ජීවිතයට එක්රැස් කරගනිමින් මේ ශාසනය පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට ඒකාන්ත වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. 26 වන චරත භික්කවේ චාරිකං ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන්නේ මීට වසර 2කට ඊතදී මිය පරලොව ගිය ගාමිණී කරුණාරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් පද්මිනී කළුගල්ල බිරිඳ ඉඳුනිල් කරුණාරත්න දියණිය චමිත් කුලරත්න බෑනා සහ ලාලිනී අබේසිංහ සහෝදරිය ලලිත් අබේසිංහ මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දේව රජුන් සතරවරම් දෙව් මහරජ දරුවන් සියලු සෙම්පති දෙවරුන් මේ ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝද සුමන සමන් දෙවියනුදුන් උපුල්ලන් දෙවියනුදුන් ඇතුළු නානා නම්ගත් වාසී සියලු දෙවියන් බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටද ඒකාන්තයෙන්ම සලසා දෙත්වා. ඒ අද මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරූ පින්වත් පද්මිනී කළුගල්ල මෑණියන්, ඒ වගේම ඉඳුනිල් කරුණාරත්න දියණිය, ඒ වගේම චමිත් කුලරත්න බෑනා, ඒ වගේම ලාලිනී අබේසිංහ සහෝදරිය, ලලිත් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටම සියලු ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ ශීලෝම පුණ්‍ය ධර්මයන් වසර 14ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රාජකාරියේ නියුතුව ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ නියුතුව මීට වසර 2කට ඉහතදී මිය පරලොව ගිය ගාමිණී කරුණාරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාතීන් පින් බලාපොරොත්තු වෙමින් ඇද්ද ඒ සියලු ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරන පද්මිනී කළුගල්ල මෑණියන්ට, ඒ වගේම ඉඳුනිල් කරුණාරත්න දියණිය, චමිත් කරුණාරත්න බෑනා, ලාලිනී අබේසිංහ සහෝදරිය, ලලිත් අබේසිංහ මහතා ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටමත් අනුමෝදන්ව ඒ හැම දෙනාටද දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ
දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ඒ හැම දිනාද නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. රැකී ආරක්ෂා කටයුතු ආදියද සාර්ථක වේවා. ඒ හැම දිනාටම සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ලක්වාසී ලෝවාසී සීල පින්න ස්වාමීන් වහන්සේලාට අනාගා මෑණිවරුන්ට අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ඔබ අප සියලු දෙනාගේම දීමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතුර ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන්නයිරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසින් උපකාර කරන්නා වූ සෑම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. කරන කියන සිතන පතන සිළු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගුණධර්ම දියුණු කරගන්න ඔබ අප හැම දිනාට ශක්තිය ධෛර්යය වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.